Pihitai, Jai Masi, Jai Masiki. Yesu Pihitai sielu denata. It's good to meet again in the name of Jesus. Navatat Yesus Wahansage name muna ගැසීම සතුටක්. We may be far away from each other. සමහර වෙලාවට අපි එකිනෙකා ගොඩක් දුරස්ව සිටිනවා ඇති. But in the spirit, in Jesus, we are one together. නමුත් යේසුස් වහන්සේගේ ආත්මය තුල අපි එකම ආත්මයක්ව සිටිනවා. So, as we have gathered together in the name of Jesus, ඉතින් අපි යේසුස් වහන්සේගේ නාමයෙන් එකතු වෙලා සිටිනවා මේ මොහොතේ. we ask the Holy Spirit to minister to us today. අපි ඉල්ලා සිටිනවා ශුද්ධාත්මයන් වහන්සේට අපි උදෙසා සේවය කරන්න. Let us pray. හොඳයි අපි ආඥා කරමු. Heavenly Father, we thank you for your goodness, for your great love for us. ස්වර්ගීය වැඩවසන දෙවියන් වහන්සේ අපි ඔබ වහන්සේගේ යහපත්කම නිසා ස්තුති කරනවා, කරුණාව නිසා ස්තුති කරනවා. Lord, whatever is happening around us, we trust you and we know that you are the Almighty God who is with us. පියාණනි අපි අවට මොන දේ වුණත් අපි ඔබ වහන්සේට ස්තුති කරනවා මන්ද ඔබ වහන්සේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ නිසා. We may not be able to meet physically together, but we can meet spiritually together. අපි එකිනෙකාට ශාරීරිකව මුණ ගැසීමට අවස්ථාවක් නැහැ. නමුත් අපි එක ආත්මයක් ලෙස අපි එකතු වෙනවා. මනසින් එකතු වෙනවා. Because of the words of our Lord Jesus Christ, that's who says, whenever there are 2 or 3 gathered in my name, I am there with them. අපි දෙවියන් වහන්සේ වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියලා තියෙනවා එකම ආත්මය කරනකොටගෙන අපි එකට එකතු වෙන කල උන්වහන්සේ අපි සමග සිටිනවා කියලා. Yes, physically we are not together, but in the spirit we are together, so Jesus is with us. ඔව් අපි ශාරීරිකව අපිට එකතු නොවුනත් අපි ආත්මිකව එකට එකතු වෙලා තියෙනවා. යේසුස් වහන්සේගේ නාම. So we commit this meeting into your hands. අපි මෙහි ඔබ වහන්සේගේ දෑතට බාර කරනවා. And we pray in the name of our Lord Jesus Christ. අපි ආඥා කරනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. Amen. 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 We are going to start with worship, a short worship of around 15 minutes. අපි පටන් ගන්න යනවා විනාඩි 15ක් নমස්කාර කාලයක් එක්ක. We ask the help of Pastor Ratnam and his family, Sister Alice and Sister Julia, to lead us. හොඳයි අපි අහනවා පාපොස්වල සිස්ටර් රත්නම් පාස්ටර් රත්නම් සහ ඇයගේ සහෝදරිය භාර්යාව සිස්ටර් ඇලිස් සහ අනිත් සහෝදරිය එකතුව. And as we hear the worship, the songs, the prayers, let us worship together in the name of Jesus. හොඳයි අපි මේ নমස්කාරයට ඇහුම්කන් දෙන විට අපිත් එකට එකතු වෙලා ඒකට নমස්කාරය යෙදමු. Amen. 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 Hallelujah. Hallelujah. නැවත වාරයක් ඔබ මැදදී අපි ස්තුති නමස්කාර කරන්න අප එක ගැන ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. We are very glad to be together to praise and worship our Lord. ඔයගොල්ලන් ප්‍රීතියෙන් සමාදානෙන් ඉන්නවා කියලා මම විශ්වාස කරනවා. We believe that you are at peace and with joy. අපි එළිදරව් පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදේ කියනවා. In Revelations 5:12, බලයද ධනයද ප්‍රශංසාවද පරාක්‍රමයේද ගෞරවයේද මහිමයේද ලබන්නට සුදුසු තැනන් වහන්සේ යේසුස් වහන්සේ කියලා දේවදූතයෝ ඔක්කොම ස්වර්ග රාජ්‍යයේ නමස්කාර කරලා ස්තුති ප්‍රශංසා කරන්න පටන් ගත්තා. It says, "Worthy is the Lamb who was slain to receive power and wealth and wisdom and strength and honor and glory and praise." ඒ ආකාරයෙන් අපේ ස්තුති නමස්කාරද මේ මොහොතේ දෙවියන් වහන්සේට වේවා. Just like that, we will praise our God. මම පොඩි
කතාවක් ඔයගලන්ට කියන්න කැමතියි. I would like to share a little story with you. එක දේව මිනිහෙක් දෙවියන් වහන්සේ වෙනුවෙන් අවුරුදු 4ක් සේවය කරා. There was a man of God who served God for 4 years, එක ආත්මයක් කරේ ඒගොල්ලන්ට අවංක හම්බුනේ නැහැ. but he couldn't find a loyal soul to be in his church. එක දවසක් එයාගේ යාළුවත් එක්ක එයා සේවය කරන්න එළි යන්න පටන් ගත්තා. So one day he went with his friend to do some ministry. ඊට ඉස්සෙල්ලා එයාගේ යාළුවාගේ ගෙදරට ගිහිල්ලා එයාවත් එක්කගෙන යන්න එතනට ගියා. So he went to his friend's house to bring him with him. එයා පොඩ්ඩක් පරක්කු වුණා. But his friend was a bit late. ඒ වෙලාවේදී එයා පෝස්ටරයක් දැක්කා. While he was waiting for his friend, he saw a poster. ඒකේ සඳහන් කරලා තියෙනවා ඔයා නමස්කාර කරලා ස්තුති ප්‍රශංසා කරන්න කියලා ඒ වචනේ තිබුණා. And on the poster it had the words, "Just try praising." ඒක එයාගේ හදවතට ගොඩාක්ම වැදුනා. And it touched his heart. ඒකට පස්සේ එයා මොනවද කරේ? එයාගේ ස්තුති නමස්කාරය වැඩි වෙන්න පටන් ගත්තා. And after that incident, he started praising God even more. ඒ වෙලාවේදී දෙවියන් වහන්සේ යට බොහෝ සිය ගාන ආත්මය ඒගොල්ලන්ට දෙන්න පටන් ගත්තා. And after him praising, God blessed him with hundreds of members for his church. ඒ වගේම මේ මොහොතේ ඔයගොල්ලන් දුක් සහිතව හෙට දවස ගැන දුකින් ඉන්නවද? Maybe at this moment you are worrying about tomorrow. නැත්නම් වෙන ආකාරයෙන් ඔයගොල්ලන්ගේ දුක වේදනාව ඔයගොල්ලන්ට මිරිකිලා තියෙනවද? Or you might be worrying or with trouble with different things. ඔයගොල්ලන්ගේ දරුවන් ගැන දුක් වෙනවද? Maybe you're worrying about your children. නැත්නම් මේ ලෝකයේ සිදුවෙන හැම දේ ගැනම ඔයගොල්ලන් වේදනාවට පත් වෙලා ඉන්නවද? Or you're looking around all the things that is happening in this world and you're saddened by it. ඒ දේව මනුෂ්‍ය ඒ නමස්කාර කරන්න පටන් ගත්තා, ස්තුති කරන්න පටන් ගත්තා. But we can see that man of God, he started praising and thanking God. ඒ ආකාරයෙන් අපි මේ මොහොතේ ඒ දේ කරන්න යනවා. And like that, we are going to also do that. යෙරිකෝ වගේ තිබුණු පවුර The wall of Jericho ස්තුති නමස්කාරයෙන් කැඩිලා බිඳුන වාගේම was broken because of praise and worship. මේ මොහොතේ අපි දෙවියන් වහන්සේ ස්තුති කරමු. අපි හැමදේම දෙවියන් වහන්සේ බිඳ දාන්න යනවා. Just like that, every obstacle in our life will be broken down when we praise and worship Him. ඔයගොල්ලන් සූදානම්ද නමස්කාර කරන්න? Are you ready to worship our God? ඒ වගේම අපි නැවත මාරක් අපිව කැප කරමු දෙවියන් වහන්සේගේ ඉදිරියේ. And we will offer ourselves up to God සුද්ධ කරන්න කියලා කියමු. to ask Him to cleanse us. ඒම දෙවියන් වහන්සේට අපි බාර කරලා ස්තුති කරමු. And we are going to offer ourselves to our God and thank Him. Sing unto the Lord
Ba 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 ba.
බලධාරී ඔබයි ස්වාමිනී ඔබ යහපත් ඔබ බලවත් ඔබ සර්ව බලධාරී යථද සදාකාත්ම වෙනස් නොවෙන්නා වූ සර්ව බලධාරී ඔබටම නමස්කාර වේවා ඔබට ප්‍රශංසා වේවා ඔබට මුළු ස්තුතිය ඔබට නමස්කාර වේවා මගේ ජීවමාන දෙවියන් වහන්සේ ඔරබා කන්දේ බේෂේ බේ we will worship you Lord we praise you you are the living God my God Jesus It is great to be able to worship the Lord wherever we are. ඉතා යහපත් අපි කොහේ කොතන හිටියත් යේසුස් වහන්සේගේ නාමයෙන් නමස්කාර කිරීම. The Lord enjoys our worship. His heart is pleased when we worship Him. අපි උන්වහන්සේව නමස්කාර කරන කල උන්වහන්සේගේ හදවත සතුටු වෙනවා. So let us come to the Word of God. දැන් අපි උන්වහන්සේගේ වචනය වෙතට යමු. We Christians, from the time that we accept Jesus in our hearts, අපි කිතුණුවන් හැටියට අපි යේසුස් වහන්සේ පිළිගත්ත දා සිට from the time that we repent from our sins and we put all our faith in Jesus, අපි පාපේ මනස්තාප වෙලා අපි යේසුස් වහන්සේ තුල ගමන් කරමින් සිටින විට and we invite Him in our hearts, in our lives, අපි ආරාධනා කරනවා අපේ හදවතින් then we are taken out of the dominion of darkness and we are placed in the kingdom of God. එදින සිට අපි අන්ධකාරයෙන් අපව එළියට අරගෙන ඇවිල්ලා ආලෝකයේ රාජ්‍ය කරා අපිව රැගෙන යනවා. And from that moment we are in a continuous battle. ඉතින් එදා සිට අපි යුද්ධයක තමයි සිටින්නේ. Satan is trying to take us back to his kingdom, to his dominion. සාතන් හැම විටම උත්සාහ කරනවා ඔහුගේ රාජ්‍යයට අපිව ඇදගෙන යන්න. And we have to stand with the help of Jesus our Lord. ඉතින් අපි යේසුස් වහන්සේගේ උපකාර ඇතුව සිටින්නට වෙනවා. So as Christians, as true Christians, we are in a spiritual warfare against spiritual enemies. අපි කිතුණුවන් හැටියට අපිට තියෙනවා ආත්මික යුද්ධයක් අපේ සතුරන් සමග. And our enemy, Satan and his forces are strong. අපේ සතුරා සාතන් සහ ඔහුගේ කණ්ඩායම බලවත්ව සිටිනවා. Let us see what the Word of God says about this.
හොඳයි අපි බලමු මොකද්ද ස්වාමින් වහන්සේගේ වචනයෙන් අපිට කියන්න කියලා. ඒ ගැන. Let us go to the book of Ephesians, chapter 6 and verse 12. හොඳයි අපි බලමු එපිස පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදය. Ephesians 6:12. හොඳයි එපිස 6:12. For our struggle is not against flesh and blood, but against the rulers, against the authorities, against the powers of this dark world, and against the spiritual forces of evil in the heavenly realms. එපිස 6:12 වෙනි පදය. මක්නිසාද අපේ පොරබැදීම වරාහි මාංශයට සහ රුධිරයට විරුද්ධව නොව අධිපතිකම් වලටත් පරාක්‍රමධාරීන්ටත් මේ අන්ධකාරයේ ලෝක මුලාදෑනින්ටත් ස්වර්ගීය සේනාවල සිටින දුෂ්ටකමේ ආත්ම සේනාවලටත් විරුද්ධවය. In our own strength, we cannot defeat these powerful enemies. අපගේම ශක්තියෙන් මෙයට විරුද්ධව සිටින්නට අපහසුයි. But the good news is that our God is much more powerful than these powerful enemies. අපිට තියෙන අලුත්ම හොඳම ආරංචිය නම් අපේ දෙවියන් වහන්සේ එයට වඩා බලවත්. And so through our God, we can have victory. දෙවියන් වහන්සේ තුලින් අපිට ඒ ජයග්‍රහණය ලබන්න පුළුවන්. Let us go to 1 John 4:4. හොඳයි අපි 1 යොහන් 4:4 වෙනි පදය බලමු. 1 John 4:4. You, dear children, are from God and have overcome them, because the one who is in you is greater than the one who is in the world. 1 යොහන් 4:4. මාගේ ප්‍රිය දරුවනි, නුඹලා දෙවියන් වහන්සේට අයිතිව ලෝකයේ සිටින තැනැත්තාට වඩා නුඹලා තුල සිටින තැනැන් වහන්සේ උතුම් බැවින් නුඹලා ඔවුන්ගෙන් ජයගෙන සිටින්නෝය. ඔහු ලෝකයෙන් වෙති. Amen. The one who is in you, which is Jesus, is greater than the one who is in the world. හොඳයි. අපි තුල සිටිනා වූ තැනැන් වහන්සේ ඊට උසස් අනිත් ඒ ලෝකයේ තැනැත්තාට වඩා. So let us say together, because I want you to understand that. හොඳයි. මම කැමති ඔබට මේක තේරුම් ගන්න තවත් සැලසෙනවට. The one who is in you is greater than the one who is in the world. නුඹලා දෙවියන් වහන්සේට අයිතිව ලෝකයේ සිටින තැනැත්තාට වඩා නුඹලා තුල සිටින තැනැන් වහන්සේ උතුම් බැවින් නුඹලා ඔවුන්ගේ ජය ගන්නවව සිටින්නෝය. Amen. 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 And let's jump to Romans 8:37. Romans 8:37. හොඳයි අපි ඊළඟට යමු රෝම පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 37 වෙනි පදයට. Romans 8:37, and I read, "No, in all these things we are more than conquerors through him, Jesus, who loved us." රෝම 8:37. නමුත් අපට ප්‍රේම කළා වූ තැනැන් වහන්සේ කරනකොටගෙන අපි මේ සියල්ලේදීම අතිශයින්ම ජය ගන්නවමු. ආමෙන්. Amen. We are more than conquerors through Jesus, who loved us. අපි අතිශයින්ම ජය ගන්නා වූ සෙනගව සිටිමු. Glory to Jesus. And the Bible, the Word of God, assures us ස්වාමීන් වහන්සේගේ වචනය ස්ථිර කරනවා that we have victory through our Lord Jesus Christ. අපිට ජයග්‍රහණය තියෙනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල. And I want us to read one more verse. මම කැමති තවත් පදයක් කියවන්න. Let us go to 1 Corinthians 15:57. හොඳයි අපි 1 කොරින්ති පොතට යමු. 1 Corinthians 15:57. හොඳයි
පිළිබඳයි 15:57 වෙනි පදය. 1 Corinthians 15:57. But thanks be to God, He gives us the victory through our Lord Jesus Christ. 1 කොරින්ති 15:57. නමුත් අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරනකොටගෙන අපට ජය දෙන්නා වූ දෙවියන් වහන්සේට ස්තුති වේවා. I mean, in this battle, we have victory through our Lord Jesus Christ. මේ සටනින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ හරහා අපිට ජයග්‍රහණය තියෙනවා. And it's great to remember that we can walk in victory in this life. ඉතින් අපිට මේ ජීවිතයේ ජයග්‍රහණය තුල එවිදීමේ හැකියාව තියෙනවා. And we thank God for what He is doing in us and through us. අපි දෙවියන් වහන්සේට ස්තුති කරනවා උන්වහන්සේ අපි තුල කරන්නා වූ දේ නිසා. And now I want to move to bring you some examples how to walk in victory. මට දැන් උදාහරණයක් කියන්න කැමති කොහොමද අපි ජයග්‍රහණය කරන්න කියලා. And I'm going to use the book of Joshua in the Old Testament. හොඳයි මම කැමති යෝෂුව පුත්‍රට යන්න පරණ කිවිසුමේ. And there we will see many examples of battles that were fought and how God helped and what mistakes they did and how they corrected them and they had victory. ඉතින් මේ බයිබලයේ මේ පොතෙන් අපිට බොහෝ දේවල් බලන්න පුළුවන්. ඔවුන් කොහොමද ඔවුන්ට අතපසු වීම කොහොමද ඔවුන් ජයග්‍රහණය කෙරුවේ කොයි විදිහට ඔවුන් ඒ තුල හරහා ගිය ගමන් කළාද කියන දේ බලන්න. Now, who was Joshua? කවුද යෝෂුවා කියන්නේ දැන් බලන්න. Moses, the servant of God, led the children of Israel out of the slavery of Egypt. මෝසස් තමයි දෙවියන් වහන්සේගේ දරුවන්ව ඊජිප්තුවේ වහල්කමෙන් එළියට රැගෙන ආවේ. And after 40 years of wandering in the wilderness, in the desert, අවුරුදු 40ක් වනාන්තරයේ පුරා ඔවුන් සිටමින් the children of Israel are ready to get into the promised land, the land of Canaan that God had promised to them. දැන් මේ 40න් පස්සේ ඔවුන් කානාන් දේශයට එන්න සූදානම් වෙලා සිටිනවා මේ ස්වාමීන් වහන්සේගේ දරුවා. But Moses dies. නමුත් මෝසස් මැරුණා. And now the new leader who is going to lead them into the promised land was Joshua. දැන් අලුත් නායකත්වය. ඒ නායකත්වය තමයි යෝෂුවගේ නායකත්වයෙන් තමයි එන්නේ. God had promised this land to Abraham and his descendants more than 400 years before. ආබ්‍රහම්ට දෙවියන් වහන්සේ පොරොන්දු වුණා මේ දේශය ඔහුටත් ඔහුගේ පරාවටත් අවුරුදු 400කට කලින්. And Joshua was chosen by God to lead the children of Israel to their inheritance, to the land that God had promised. දෙවියන් වහන්සේ යෝෂුවට පොරොන්දු වුණා ඔහු හරහා මේ විදිහට උන්වහන්සේගේ පොරොන්දු දේශයට සෙනගට ලබා ගන්න නිදහස් කරන බව. How did they go out away from the promised land? කොහොමද මේ අය පොරොන්දු දේශයට ගියේ? Jacob, the grandson of Abraham, went to Egypt at the time of famine. යාකෝබ් ආබ්‍රහම්ගේ දරුවගේ දරුවා වන And he went with all the family, and at that time there were only about 70 people. ඔහු ගියා ඒ කාලේ හැටියට 70 දෙනෙක් සමග. In Egypt, God blessed them and they multiplied and they increased in number. මේ අය ඊජිප්තුවේදී බොහෝ සෙනගක් හැටියට වර්ධනය වුණා. වර්ධනය වෙලා ඔවුන් හැදුනා වැඩුණා. The Egyptians were afraid of them and they forced them to work hard.
දැන් ඊජිප්තුවේදී මේ අය ගැන මේ හැදිලා වැටිලා බොහෝ වර්ධනය වෙනකොට බය වුණා. බය වුණාම ඔවුන්ව තල්ලු කරා වහල්කම් සඳහා. So the children of Israel cried to their gods to come and save them. ඉතින් ඊශ්‍රායෙල් අය අඬන්න පටන් ගත්තා දෙවියන් වහන්සේ ඉදිරියේදී ඔවුන්ව නිදහස් කරන්න කියලා මේකේ. And when the time came, God sent a deliverer, Moses. කාලය පැමිණියාම දෙවියන් වහන්සේ කෙනෙක්ව ඇරිය ඒ තමයි මෝසස්. ඔවුන්ව නිදහස් කරන්න. And through the power of God, Moses led the people out of slavery from Egypt. දෙවියන් වහන්සේගේ බලයෙන් මෝසස් පාවිච්චි කරලා මේ වහල්කමින් ඔවුන්ව එළියට ගත්තා. And they managed to come until the edge, almost at the beginning of the promised land. ඔවුන් හැකියාව ඇති වුණා ඒ නායකත්වය හරහා පොරොන්දු දේශයට වෙතට ළඟා වෙන්නට. And there the children of Israel showed unbelief, and so God had to punish them by wandering for 40 years in the desert. ඉතින් මේ අතරතුර කාලේ අවුරුදු 40ක් පුරාවට ඔවුන් අකීකරු වෙමින් කියන දේ අහන්න නැතිකම නිසා අවුරුදු 40ක් වනාන්තරයේ සිටින්නට සිදු වුණා. And now they are again at the edge of the promised land, ready to get in after 40 years. දැන් අවුරුදු 40කට පස්සේ ඔවුන් පොරොන්දු දේශයේ සීමාව ළඟටම ඇවිල්ලා තියෙනවා සූදානම් වෙමින් සිටිනවා ඇතුල් වෙන්න. And Moses, their leader, dies. දැන් ඔවුන්ගේ නායකත්වයේ මෝසස් නැති වුණා. මැරුණා. But the plans of God do not die when one of his servants dies. දෙවියන් වහන්සේගේ සැලැස්මවල් මැරෙන්නේ නැහැ. එක්තරා ඒ නායකත්වයක් මැරුණාට. God raises other people to continue his plans and his work. දෙවියන් වහන්සේ තවත් මනුෂ්‍යයන්ව ඔසවනවා ඒ ස්වාමීන් වහන්සේගේ සේවය දිගින් දිගට කරන පිණිස. So God raised up Joshua to take the position of Moses. දෙවියන් වහන්සේ යොෂුව වෙසෙව්වා මෝසස්ගේ ස්ථානය අරගන්න පිණිස. And to continue the work that God had in his plans. දැන් ඒ උන්වහන්සේ තුල තිබෙනා වූ සලස්ම දිගින් දිගටම කරන පිණිස ඔහුව පාවිච්චි කරා. God had promised to Abraham some hundreds of years before that he will give this land as an inheritance to him and his descendants. දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට පොරොන්දු වුණා ඔහුටත් ඔහුගේ පරම්පරාවටත් මේ දේශය ලබා දෙන බව. And God is a faithful God and does what he promises. දෙවියන් වහන්සේ පොරොන්දුවේ දෙවියන් වහන්සේ පොරොන්දුව රකින්නා වූ දෙවියන් වහන්සේ. When we read the book of Joshua, we will see many battles between the children of Israel and their enemies. ඔබ යොෂුව පොත කියවුවොත් ඊශ්‍රායෙල් සෙනගට විරුද්ධව සිටිය බොහෝ සතුරු සේනාවල්. As the children of Israel went to claim the promise that God had given them. ඊශ්‍රායෙල් සෙනග දැන් පොරොන්දු දේශයට ඇතුල් වෙන්න ළඟව සිටිනවා. The book of Joshua is a book where there are many battles with defeats and many battles with victories. යොෂුව පොත තමයි අපිට බොහෝ දේවල් පැහැදිලි කරනවා මේ සතුරු සේනාව කොහොමද ජයග්‍රහණය කරපු ස්ථාන ගැන. So this book has to teach a lot as Christians how to have spiritual victory in our life. මේ පොතෙන් අපිට පැහැදිලි කරනවා කොහොමද අපි ආත්මිකව සටන් වලින් ජයග්‍රහණය කරන්න කියලා. As I was preparing this series that I'm starting today, මම අද දවසේ මේක අධ්‍යයනය කරන්න පටන් ගත්තාම I was thinking, what title shall I put on it? මම මොකද්ද මේකට දෙන මාතෘකාව කියලා හිතුවා. And the title that I would put is Walk in Victory
by learning from Joshua. ජයග්‍රහණී ඇවිදීම යෙෂුවාගේ ඉගෙන ගන්න. And my purpose is to teach you to stop wandering in the desert of defeat. මගේ ඉගෙනීම නම් මේ වනාන්තරයෙන් අපි නවතිමු. And to enter into the land of promise, to enter into your spiritual victory. වනාන්තරේ නොගොස් අපි ආත්මිකව පොරොන්දු දේශයට ඇතුල් වෙමු. In our lives as individual persons and as a church, we will find a lot of victories in the name of Jesus. අපි අපේ ජීවිතවල බොහෝ විට අපි ජයග්‍රහණය ලැබුවා උන්වහන්සේ තුල. We are going to have victories because Jesus is with us and Jesus is fighting for us. අපි ජයග්‍රහණය ලබා ගන්නවා මොකද යේසුස් වහන්සේ අපි වෙනුවෙන් සටන් කරන නිසා. And today we are going to start with Joshua chapter 1. හොඳයි අපි පටන් ගන්න යන්නේ යේසුවා පළවෙනි පරිච්ඡේදයෙන්. And we will understand some principles that we can use when we fight our spiritual fights. අපි ඉගෙන ගන්න යනවා යම් ඉගෙනවීම් යේසුවා පොත හරහා අපි සටන් කරනකොට කොයි ආකාරයකද කළ යුත්තේ කියලා. We'll understand how to move from the desert of defeat to the promised land of spiritual victory. අපි තේරුම් ගන්න යනවා මේ වනාන්තරයෙන් කොහොමද අපි ආත්මිකව පොරොන්දු දේශය කරා යන්නේ කියලා. So, find the book of Joshua chapter 1, please. Joshua 1, and I'm going to read verses 1 until 4. හොඳයි. යෝෂුවා පළවෙනි පරිච්ඡේදය හොයාගන්න අපි කියවන්න යනවා යෝෂුවා පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට හතරවෙනි පදය දක්වා. Joshua 1, 1 until 4. Verse 1. After the death of Moses, the servant of the Lord said to Joshua, son of Nun, Moses' aide. යෝෂුවා 1 සිට 4 දක්වා පළවෙනි පදය මම කියවනවා. පළවෙනි පදය. යෝෂුවා පත් කරනු ලැබීම. ස්වාමින් වහන්සේ මෙහෙකරු මෝසස් මැරුණු පසු ස්වාමින් වහන්සේ මෝසස්ගේ සේවකයා වූ නූන්ගේ පුත්‍රු යෝෂුවාට කතා කොට කියනසේක්. Verse 2. Moses, my servant, is dead. Now then, you and all these people get ready to cross the Jordan River into the land I am about to give to them, to the Israelites. දෙවෙනි පදය. මාගේ මෙහෙකරු මෝසස් මලය එබැවින් දැන් නුඹත් මේ සුළු මුළු සෙනගත් නැගිට මා විසින් ඔවුන්ට එනම් ඊශ්‍රායල් පුත්‍රයන්ට දෙන දේශයට මේ යෝර්දානෙන් එතරව ඵලයල්ලා. Verse 3. I will give you every place where you set your foot as I promised Moses. තුන්වෙනි පදය. නුඹලා අඩිය තබන සියලු ස්ථාන මා විසින් මෝසස්ට කී ලෙස නුඹලාට දුනිමි. And verse 4. Your territory will extend from the desert to Lebanon and from the great river, the Euphrates, all the Hittite country to the great sea on the west. හතරවෙනි පදය. කාන්තාරය හා මේ ලෙබනන් පටන් මහත් ගංගාව වන ප්‍රාත් ගංගාව දක්වා හිත්තිවරුන්ගේ මුළු දේශය සහ බස්නාහිර මහ මුහුද දක්වාද නුඹලාගේ සීමාව වන්නේය. Amen. Joshua is reminded that the Lord has already given the land to his children, the children of Israel. යෝෂුවා මතක් කරනවා යෝෂුවා කියන්නේ ස්වාමීන් වහන්සේගේ සෙනගට දරුවන්ට දීලා ඉවරයි කියලා මේ දේශය. Moses, the servant of God, is dead. මෝසස් ස්වාමීන් වහන්සේගේ සේවකයා මැරුණා. But don't think that the plan of God is dead because God can do his plan without you and me. හිතන්න එපා මේ විදිහට
උන්වහන්සේගේ අදහසුත් මැරෙයි කියලා උන්වහන්සේගේ සැලැස්ම මැරෙයි කියලා අපි මැරුණාට කවුරු මැරුණත් ස්වාමින් වහන්සේගේ සැලැස්ම මැරෙන්නේ නැහැ. Remember this. If the Lord has called you to do a service, a ministry for Him, ස්වාමින් වහන්සේ ඔබට සේවයක් දීලා තියෙනවා නම් and you don't do it, ඔබ කරන්නේ නැත්නම් don't think for a moment that God will stop His plan. හිතන්න එපා දෙවියන් වහන්සේ උන්වහන්සේගේ සැලැස්ම වල නවත්තයි කියලා. God will find someone else to do the ministry that you dropped. දෙවියන් වහන්සේ තවත් කෙනෙක් පාවිච්චි කරයි ඔබ නැවැත්තුව දේ. So remember, God will do His plans, and it's good you and I to be available when He calls us to do something for Him. ඉතින් හිතන්න එපා ඔබ මා යම් දෙයක් කිරීමේ හැකියාව තියෙනවා නම් උන්වහන්සේ කතා කළ විට ඒකට සූදානම් වෙන්න. And it's the same here. Here Moses did not refuse, but he died, so he couldn't lead the people to the promised land. හරියට මෙතන වගේ මෝසස් මිය ඇදුනා නමුත් මෙතන දැන් පොරොන්දු දේශයට යන්න තියෙනවා. So the Lord raised someone else to do the work of God, and that was Joshua. දෙවියන් වහන්සේ තව කෙනෙක් යසුවා ඒ තමයි යෝෂුවා. Many times I see Christians living defeated lives. බොහෝ අවස්ථාවල කිතුණුවන් පරාජිත ජීවිතයක් ගත කරනවා මම දැකලා තියෙනවා. Many times I see Christians struggling with sin, struggling with bad habits. බොහෝ අවස්ථාවල කිතුණුවන් නරක පුරුදු වලින් පිරීලා තියෙනවා. Many times I meet Christians who are wandering in the desert, living defeated lives. බොහෝ අවස්ථාවල ඔවුන් අනවශ්‍ය ජීවිතවලින් ජීවිත ගත කරමින් පිරීලා සිටිනවා. Remember, God has given a promise for you and me to have victory. මතක තියාගන්න දෙවියන් වහන්සේ පොරොන්දු ඔබට සහ මට දීලා තියෙනවා ජයග්‍රහණය පොරොන්දු. God did not save us to live defeated lives. දෙවියන් වහන්සේ අපිට පරාජිත ජීවිතයක් ගත කරන්න නෙමෙයි අපිව තියලා තියෙන්නේ. God wants us, those that follow Jesus, to have victory in our lives. දෙවියන් වහන්සේට උවමනයි උන්වහන්සේව අනුගමනය කරන්නා වූ අපි ජයග්‍රහණයේ දරුවන් වෙන්න. Amen. Amen. Glory to God. ආමේන්. දෙවියන් වහන්සේට මහිමය වේවා. Okay, let us move. Joshua 1, 5 and 6. 5 and 6. හොඳයි අපි යෝෂුවා පළවෙනි පරිච්ඡේදයේ 5 සිට 6 වෙනි පදේ බලමු. Joshua 1, 5 and 6. I start with verse 5. No one will be able to stand up against you all the days of your life. As I was with Moses, so I will be with you. I will never leave you nor forsake you. යෝෂුවා පළවෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදේ සහ 6 වෙනි පදය කියවන්නම් මම. නුඹේ ජීවිතයේ සියලු දවස්වල කිසිවෙකුට නුඹට විරුද්ධව සිටින්නට නොහැකි වන්නේය. මම මෝසෙස් සමග සිටියා මෙන්ම නුඹ සමගත් සිටින්නෙමි. නුඹෙන් අහක් නොයන්නෙමි. නුඹ අත්නාරන්නෙමි. Verse 6. Sorry. ධෛර්යමත්ව සිටපන්න. මක්නිසාද මේ සෙනඟට දෙන හැටියට මා විසින් ඔවුන්ගේ පියවරුන්ට දිවුල දේශය නුඹ ඔවුන්ට උරුම කර දෙන්නේය. Verse 6. Be strong and courageous, because you will lead these people to inherit the land I swore to their forefathers to give them. 6 වෙනි පදය. නුඹ අත්නාරින්නෙමි, ශක්තිමත්ව ධෛර්යමත්ව සිටපන්න. මක්නිසාද මේ සෙනඟට දෙන හැටියට මා විසින් ඔවුන්ගේ පියවරුන්ට දිවුල දේශය නුඹ ඔවුන්ට උරුමයක් කර දෙන්නේය. Amen. Joshua is reminded by God about some of his promises. යේෂුවා මිනිසයන්ට
උන්වහන්සේගේ පොරොන්දුව මතක් කරලා දුන්නා. Very precious promises that we must all remember. අපි හැම කෙනෙකුටම හොඳට මතක හිටින පොරොන්දුව. One promise. God says you will have victory over all your enemies. එක පොරොන්දුවයි ස්වාමීන් වහන්සේ කියනවා අපේ සතුරන්ගෙන් අපිට ජයග්‍රහණය තියෙනවා කියලා. Promise 2. God will be with you all the time. දෙවෙනි පොරොන්දුව දෙවියන් වහන්සේ හැම විටම අපි සමග සිටිනවා. Promise 3. The power of God will be with you. තුන්වෙනි පොරොන්දුව ස්වාමීන් වහන්සේගේ බලය ඔබ සමග තියෙනවා. Promise 4. God is faithful and his faithfulness will remain with you. හතරවෙනි පොරොන්දුව ස්වාමීන් වහන්සේ විශ්වාසවන්තයි ඒ ඔබ සමග පවතිනවා. God keeps his promises. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ පොරොන්දුව තියෙනවා. So God said, if you want to have victory, remember what I have promised. ඔබට ජයග්‍රහණය වුවමනා නම් උන්වහන්සේ කියන්නේ මතක තියාගන්න මොනවද පොරොන්දුව කියලා. Remember who I am. මතක තියාගන්න මම කවුද කියලා. And you have to do only one thing. ඔබට එක දේ කරන්න තියෙන්නේ. Just trust me, says the Lord. එකම දෙයයි මාව විශ්වාස කරන්න. Trust me, says the Lord. විශ්වාස කරන්න දෙවියන් වහන්සේ කියන්නේ. And that is the great lesson we have to learn. මේක තමයි අපිට ඉගෙන ගන්න තියෙන හොඳම දේ. If we want victory in our life, we must trust God. අපිට ජයග්‍රහණය ලබා ගන්න නම් අපි විශ්වාස කළ යුතුයි. God is going to do his plans. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ සැලැස්ම සිදු කරනවා. Like in this case, his plan was to give the land to the children of Israel. හරියට මේ වගේ උන්වහන්සේගේ පොරොන්දුව උන්වහන්සේ තබනවා ස්වාමීන් වහන්සේගේ දරුවන් සමග. And Joshua was the person that God was going to use. යෝෂුවා තමයි පුද්ගලයා දෙවියන් වහන්සේ පාවිච්චි කරන්න යන්නේ. God has plans for you and me. දෙවියන් වහන්සේට සැලැස්මල් තියෙනවා ඔබට සහ මට. Plans that will bring victory in our lives. අපේ ජීවිතයට ජයග්‍රහණය ගෙනත් දෙන්නා වූ සැලැස්මවත්. Plans that will help us to see victories in the life of others by God using us. ජයග්‍රහණය ගෙන දෙන්නා වූ සැලැස්මවල් අනිකුත් අයව තවත් අයව පාවිච්චි කරන්නා වූ සැලැස්මවල්. And we must learn this basic principle. මේ ප්‍රධාන ඉගැන්වීම් අපි දැනගෙන සිටිය යුතුයි. ඉගෙනගත යුතුයි. Trust the Lord. විශ්වාස කරන දෙවියන් වහන්සේව. Trust the Lord. විශ්වාස කරන දෙවියන් වහන්සේ. God is still going to give us victory over our enemies like he promised to Joshua. දෙවියන් වහන්සේ තාම අපිට හරියට යෝෂුවාට පොරොන්දු වුණා වගේ අපේ සතුරන්ගෙන් ජයග්‍රහණය ලබා දෙනවා. God still is with us. ස්වාමීන් වහන්සේ අපි සමගයි නිරන්තරයෙන්. Our Lord Jesus said, I am with you until the end of the age. අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ අවසානයේ දක්වා මම නුඹ සමග සිටිනවා. God is almighty and he is with us because the one who is in us is greater than the one who is in the world. දෙවියන් වහන්සේ අප සමග නිරන්තරයෙන්ම සිටිනවා. ලෝකයේ සිටිනා වූ තැනැත්තාට වඩා අපි තුල සිටිනා වූ තැනන් වහන්සේ බලවත්. God is faithful and he keeps his promises to us. දෙවියන් වහන්සේ විශ්වාසයි උන්වහන්සේගේ පොරොන්දු තබනවා. And again, the only thing we have to do, trust God, trust God, trust God. නැවතත් එකම දේ තමයි කියන්න තියෙන්නේ විශ්වාස කරන්න ස්වාමීන් වහන්සේ, විශ්වාස කරන්න දෙවියන් වහන්සේ, විශ්වාස කරන්න දෙවියන් වහන්සේ. In whatever situation, whether it's good, bad, difficult, let us learn to put our trust, to put our faith in God.
මොන වගේ කාරණාවක් තිබුණත් අසීරු තැන් තිබුණත් විශ්වාස කරන්න ස්වාමින් වහන්සේව. And victory will be ours. ජයග්‍රහණය අපේ. Amen. Amen. Glory to God. දෙවියන් වහන්සේට මහිමය වේවා. Let's move to verses 7 and 8. Joshua 1, 7 and 8. හොඳයි අපි නැවත බලමු යෙෂුවා පළවෙනි පරිච්ඡේදයේ 7 සහ 8 වෙනි පදය. Verse 7. Be strong and very courageous. Be careful to obey all the law my servant Moses gave you. Do not turn from it to the right or to the left, that you may be successful wherever you go. 7 වෙනි පදය. මාගේ මෙහෙකරු මෝසෙස් නුඹට අනකල මුළු ව්‍යවස්ථාව ප්‍රකාරයන්ට බලා ගන්න පිණිස ශක්තිමත්ව ඉතා ධෛර්යමත්ව සිටපන්න. නුඹ යන සෑම තැනදීම නුඹට සුබ සිද්ධ වන පිණිස එයින් දකුණටවත් වමටවත් නොහැරෙන්න. Verse 8. Do not let this book of the law depart from your mouth. Meditate on it day and night, so that you may be careful to do everything written in it. Then you will be prosperous and successful. 8 වෙනි පදය. ව්‍යවස්ථා පොත නුඹේ මුඛයෙන් පහ නොවේවා. එහි ලියා තිබෙන සියල්ල කරන්ට බලා ගන්න පිණිස රෑ දවල් ඒ ගැන මෙනෙහි කර පන්න. එවිට නුඹේ මාර්ගය සඵල වී නුඹට සුබ සිද්ධ වන්නේය. Amen. 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 The Lord is giving a big principle, a great principle, if we want to have victory in our life, if we want to live in victory. දෙවියන් වහන්සේ ප්‍රධාන ඉගැන්වීම් ටිකක් මෙතන සඳහන් කරලා තියෙනවා ඔබට ජයග්‍රහණය ලබා ගන්න අවශ්‍ය නම්. And this principle has to do with the word of God. මේ ඉගැන්වීම් ස්වාමින් වහන්සේගේ වචනයත් සමග තිබෙනවා. If we want victory in our lives, we must keep this book of God, the word of God, and do what he says here. අපිට ජයග්‍රහණය ඕනේ නම් ස්වාමින් වහන්සේගේ වචනය මෙහි සඳහන් කර ඇති දේ අපි කළ යුතුයි. And he says, be careful, keep, obey what is written in this book. මේ පොතෙහි ලියා තිබෙන දේ අපි කළ යුතුයි. ඒ ගැන පරිස්සම් විය යුතුයි කියලා ස්වාමීන් වහන්සේ කියනවා. This is the word of God. Don't turn to the left or to the right, but keep following the word of God. ස්වාමීන් වහන්සේගේ වචනය විශ්වාස කරමින් දිගටම යන්න දකුණටවත් වමටවත් හැරෙන්න එපා කියනවා. Learn it by heart so you can speak the word of God. ඔබගේ හදවතින් ඉගෙන ගන්න එවිට ඔබට එය කතා කරයි. Meditate on it, study it day and night. මෙනෙහි කරන්න, අධ්‍යයනය කරන්න දිවා රැ. And do, not only learn, but do what the word of God says. කරන්න. මොනවද දෙවියන් වහන්සේ කියන දේ? And if you do these things, God is going to prosper you. God is going to give you victory. ඔබ මේ දේවල් කරනවා නම් දෙවියන් වහන්සේ ඔබට සඵල වෙන්න සලස්සන ජයග්‍රහණය දෙනවා. If you honor the word of God, God is going to honor you. ඔබ දෙවියන් වහන්සේගේ වචනයට ගරු කරනවා නම් ස්වාමීන් වහන්සේ ඔබට ගරු කරනවා. And God has not changed. The same God that was there with Joshua is the same God today. දෙවියන් වහන්සේ වෙනස් නැහැ. එදා යොෂුව තුල සිටිනා දෙවියන් වහන්සේම තමයි අදත් සිටින්නේ. And if God was expecting Joshua to be diligent, to be careful, to be committed in the word of God, he is expecting you and me to be like this. ඉතින් ස්වාමීන් වහන්සේ දෙවියන් වහන්සේ යොෂුවගෙන් බලාපොරොත්තු වෙනවා නම් පරිස්සම් වෙන්න, ඒ ගැන වැඩ කරන්න බලා ගන්න මේ දේවල්ම තමයි අපෙනුත් බලාපොරොත්තු වෙන්නේ. If you want victory in your life, you must develop a great love for the word of God. ඔබටත් උවමනා ජයග්‍රහණය ඔබටත් ස්වාමීන් වහන්සේගේ වචනයට ප්‍රේම කරන්න උවමනා වෙනවා. Honor the word of God
and God is going to honor you. ස්වාමීන් වහන්සේගේ වචනයට ගරු කරන්න එවිට උන්වහන්සේත් ඔබට ගරු කරනවා. We are to feed, to eat from the word of God. අපිට ස්වාමීන් වහන්සේගේ වචනය කන්නට වමනායි. We are to live by the word of God. අපි ස්වාමීන් වහන්සේගේ වචනය තුළ ජීවත් විය යුතුයි. And if we do this, we will be blessed and we will be prosperous in the name of Jesus. අපි මේ දේවල් කරනවා නම් යේසුස් වහන්සේගේ නාමය තුළ අපි ජයග්‍රහණය කරනවා සඵලත්වයට පැමිණෙනවා. And let me ask you a simple and practical question. මම ඔබෙන් ඉතා සරල වූ ක්‍රියාවේ තිබෙන ප්‍රශ්නයක් අහන්න. Do you have time every day with the word of God to feed on the word of God? ඔබට හැමදාම ඔබේ ජීවිතයේ ස්වාමීන් වහන්සේගේ වචනය කියවන්න එය ලබා ගන්න අවස්ථාව තියෙනවද? Examine yourself. Are you studying the word of God? Are you meditating on the word of God? ඔබ හිතලා බලන්න. ඔබ මේ විදිහට කරන කෙනෙක්ද? ඔබ වචනය කියවනවද අධ්‍යයනය කරනවද? Every day, is there a time that it's you and God using the word of God alone? හැම දවසකම ඔබ උන්වහන්සේගේ වචනේ තනිවම කරනවද මේ දේ? If you don't do this, your spiritual life will be weak. ඔබ මේ දේවල් කරන්නේ නැත්නම් ඔබේ ආත්මික ජීවිතය දුර්වලයි. Your spiritual life will be ineffective. ඔබේ ආත්මික ජීවිතය වෙනසක් නැහැ. Your spiritual life will be in defeat. ඔබගේ ආත්මික ජීවිතය පරාජිතයි. It's simple and clear. If you want victory, here is the word of God. Take it and feed on it. සරලයි මේ දේ පැහැදිලි. ඔබට අවශ්‍ය නම් ජයග්‍රහණය මෙන්න ස්වාමීන් වහන්සේගේ වචනේ තියෙනවා. ලබා ගන්න. God speaks simply, God speaks clearly, and it's up to us what we do. සරලව පැහැදිලිව දෙවියන් වහන්සේ අපිට කතා කරනවා ඔබගේ කැමැත්ත තමයි. So the choice is ours. තෝරා ගැනීම අපේ. If we want victory, first we must learn to trust God and His promises. ඔබට ජයග්‍රහණය අවශ්‍ය නම් පළමු කොට උන්වහන්සේගේ පොරොන්දු අධ්‍යයනය කරන්න. And second, we must do what the word of God says. දෙවෙනි දේ තමයි මොකද ස්වාමීන් වහන්සේගේ වචනේ සඳහන් කරලා තියෙන්නේ ඒ දේ කරන්න. Do you want victory in your life? ඔබට අවශ්‍යයි නේද ජයග්‍රහණය ඔබේ ජීවිතයේ? Here are two steps that you can follow. මෙතන තියෙනවා පියවරවල් දෙකක් අනුගමනය කරන්න. Not once, but every day in your life. එකක් නෙමෙයි හැමදාම ඔබේ ජීවිතේ. And God will bless you and God will give you victory. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරයි ස්වාමීන් වහන්සේ ඔබට ජයග්‍රහණය දෙනවා. Amen, amen, amen. Amen. Praise the Lord. Amen. Now, there is one more thing that I want to say, and it's just a phrase that was in the verses we read. එක දෙයක් මෙතන සඳහන් කරනවා මට ඔබට කියන්න කැමතියි. And I'm going to read verse 6 first. හයවෙනි පදය පළමු කොට Joshua 1:6. Be strong and courageous, because you will lead these people to inherit the land I swore to their forefathers to give them. ජෝෂුවා පළවෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදය. නුඹ අත්නාරින් නෙමි ශක්තිමත්ව ධෛර්යමත්ව සිටපන්න. මක්නිසාද මේ සෙනගට දෙන හැටියට මා විසින් ඔවුන්ගේ පියවරුන්ට දිවුල දේශය නුඹ ඔවුන්ට උරුම කර දෙන්නේය. Now, the phrase I want you to concentrate is the phrase, be strong and courageous. මේ පදේ තමයි ඔබට මට අවධානයට ලක් කරන්න කැමති. I'm going to read verse 7. ධෛර්යමත්ව සිටින්න. Sorry, say it again, please. ශක්තිමත්ව ධෛර්යමත්ව සිටින්න. Amen.
Now, I'm going to read verse 7 now. Be strong and very courageous. Be careful to obey all the law my servant Moses gave you. Do not turn from it to the right or to the left, that you may be successful wherever you go. හොඳයි 7 වෙනි පදය. මාගේ මෙහෙකාරෝ මෝසෙස් නුඹට අනකල මුළු ව්‍යවස්ථාවේ ප්‍රකාර කරන්ට බලා ගනින්න. බලා ගන්න පිණිස ශක්තිමත්ව ඉතා ධෛර්යමත්ව සිටපන්න. නුඹ යන සෑම තැනදීම නුඹට සුබ සිද්ධ වෙන පිණිස එයින් දකුණටවත් වමටවත් නොහැරෙන්න. Amen. Again, here it says, be strong and very courageous. නැවතත් මෙතන කියනවා ශක්තිමත්ව ධෛර්යමත්ව සිටින්න. And now I go to verse 9. Have I not commanded you? Be strong and courageous. Do not be terrified. Do not be discouraged. For the Lord your God will be with you wherever you go. Amen. Amen. 9 වෙනි පදය මා විසින් නුඹට අනකර තිබෙනවා නොවේද? ශක්තිමත්ව ධෛර්යමත්ව සිටපන්න තැති නොගනින්න. නොකලබෙන්න. මක්නිසාද නුඹ යන සෑම තැනම නුඹ දෙවියන් ස්වාමින් වහන්සේ නුඹ සමග සිටිනසේකයි කීසේක. Amen. God speaks here 3 times to Joshua. දෙවියන් වහන්සේ 3 වතාවක් යොෂුවට කතා කරනවා. Be strong and courageous. ශක්තිමත්ව ධෛර්යමත්ව තැති නොගන්න. If you want victory in your life, you must be strong in the Lord and have courage. ඔබට ස්වාමින් වහන්සේගේ ජයග්‍රහණය ඕන නම් ඔබ ශක්තිමත්ව සිටින්න ධෛර්යමත්ව. If you want to have victory, you don't run away when the enemy is against you. ඔබට ජයග්‍රහණය ඕනේ නම් ඔබ දුවේ යන්න එපා. සතුර එන විට කන යන්න එපා. But you stand. ඔබ සිට ගන්න. You stand strong in the Lord. ඔබ සිට ගන්න දෙවියන් වහන්සේ තුල ශක්තිමත්ව. Be strong in the Lord and in his mighty power, says the word of God. ශක්තිමත්ව සිටින්න උන්වහන්සේගේ බලය තිබෙනවා. So, බලය තුල ස්වාමීන් වචනේ. So, commit yourself to the Lord and say, I'm going to stand because you are with me. ස්වාමීන් වහන්සේට බාර වෙලා කියන්න ඔබ මා සමග සිටින විට මට හැකි කියා. I'm going to stand because you will give me the victory. මම හිට ගන්න යනවා මන්ද ඔබ වහන්සේ මට ජයග්‍රහණය දෙන නිසා. I'm going to stand because I trust you. මම සිට ගන්න යනවා මම විශ්වාස කරන නිසා ඔබව. So, if you and I want victory, we must not run away, but stand and fight in the name of Jesus. අපි ස්වාමින් වහන්සේ තුල සිටගෙන ඒ තුල සටන් කරමු. It is time for the people of God, the Christians today, to learn to stand and be strong and courageous. දෙවියන් වහන්සේගේ දරුවන් හැටියට අද දවසේ සිටගෙන ශක්තිමත්ව ධෛර්යමත්ව සිටිමු. It is so sad that many times the Church of Jesus Christ is like a doormat, like a servant to the world and to Satan without realizing it. හරිම කනගාටු දෙයක් තමයි අද කිතුණු සභාව වැටලා තියෙන තත්ත්වය හරියට සතුරාගේ සේවක තැනට නොදැනීම පත් වෙලා තියෙනවා. We just follow the word who is led by Satan. අපි ස්වාමින් වහන්සේගේ වචනේ අනුගමනය කරනවා නමුත් සතුරට යට වෙලා සිටිනවා. If we want victory, we must learn to stand, be strong and courageous. අපිට ජයග්‍රහණය ඕනේ නම් අපි ශක්තිමත්ව ධෛර්යමත්ව සිටිය යුතුයි. It is time to stand up as a church. It is time to stand up as Christians. මේක අපි කාලය තමයි ශක්තිමත්ව සිට ගන්න. දෙවියන් වහන්සේගේ දරුවන් හැටියට ඒ වගේම සභාව හැටියට ශක්තිමත්ව සිට ගැනීම. And face our enemies and have victory. අපි අපේ සතුරන්ට මුහුණ දෙමු මුණ දීලා ජයග්‍රහණය කරමු. Spiritual victory because God is with us. ආත්මික ජයග්‍රහණය දෙවියන් වහන්සේ අප සමගයි. Now check your life.
දැන් ඔබේ ජීවිතය විමසලා බලන්න. Are you standing for Jesus? ඔබ යේසුස් වහන්සේ උදෙසා සිට ගන්න කෙනෙක්ද? Or are you afraid? නැතිනම් ඔබ බය අඩු කෙනෙක්ද? God says, be strong and courageous. දෙවියන් වහන්සේ කියන්නේ ශක්තිමත් වෙන්න. And නැති නොගන්න. and you will have the victory. ඔබට ජයග්‍රහණය තියෙනවා. Amen, amen, amen. ආමේන් ආමේන්. God is a faithful God and He keeps His promises. දෙවියන් වහන්සේ විශ්වාසවන්තයි. උන්වහන්සේ පොරොන්දු රකින්නා වූ දෙවියන් වහන්සේ. God is telling to Joshua and He is telling to every one of us, දෙවියන් වහන්සේ යොෂුවටත් අපි සෑම දෙනාටම පවසන්නා වූ දෙවියන් වහන්සේ. I am not going to fail you. You are very precious in my eyes. මම ඔබව අසමත් කරන්නේ නැහැ. ඔබව මගේ දැස් ඉදිරියේ ඊට වටිනා කෙනෙක්. You are the center of my attention. ඔබ මගේ අවධානයට ලක් වෙලා තිබෙන කෙනෙක්. My heart loves you very much. මගේ හදවත ඔබට බොහෝ ප්‍රේම කරනවා. I will not leave you, nor forsake you. මම ඔබව අත්හරින්නේ නැහැ, දාලා යන්නේ නැහැ. Amen. God says, I'm there wherever you are. I'm with you. ඔබ කොහේ කොතන සිටියත් මම ඔබ සමග සිටිනවා දෙවියන් වහන්සේ කියනවා. ආමෙන්. I have given you many promises. You can find them in my word. මම ඔබට බොහෝ පොරොන්දු දීලා තියෙනවා. ඔබට ඒව සොයාගන්න පුළුවන් මගේ වචනේ. Trust me. විශ්වාස කරන්න. Trust me with all your heart. විශ්වාස කරන්න ඔබේ මුළු හදවතින්. Trust me at the time of the storm, at the time of the difficulty, and at the time of peace. විශ්වාස කරන්න. ඔබ කුණාටුවේ යන කලින්, අසමාදානය හරහා යන කලින්. And God says, I have given you my word. Don't just put it on the table or on the shelf. දෙවියන් වහන්සේ කියන්නේ මම ඔබට මගේ වචනේ දීලා තියෙනවා. ඒක මේස උඩවත් වෙන කොහෙවත් තබන්න එපා. Read it, study it, meditate on it, learn it by heart. කියවන්න, අධ්‍යයනය කරන්න. මෙනෙහි කරන්න. Put it in you. ඔබ තුල පවත්ව ගන්න. Let the word of God dwell, live in you richly, says in Colossians. කොලොස්සේ පොතේ සඳහන් කරලා තියෙනවා ස්වාමීන් වහන්සේගේ වචනය ඊට පොහොසත්ව ඔබ තුල තබා ගන්න, පවත්ව ගන්න. Let this word of God be part of your everyday life. ස්වාමීන් වහන්සේගේ වචනය ඔබේ ජීවිතේ කොටසක් කරගන්න. Learn to do what it says. ඉගෙන ගන්න මේකේ මොනවද කියන දේ. And God is going to bless you. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන්න යනවා. Amen. And also learn. ඉගෙන ගන්න ඒ වගේම. Stand. හිට ගන්න. Be strong and courageous. ශක්තිමත් වෙන්න, තැති නොගන්න. Yes, you have a great spiritual enemies, but with Jesus, you can have the victory. ඔබට සිතිනවා බලවත් සතුරෙක්, නමුත් ඔබට ජයග්‍රහණය තියෙනවා යේසුස් වහන්සේ තුල. Because Jesus who is in you is greater than the one who is in the world. මොකද යේසුස් වහන්සේ බලවත් ලෝකයේ සිටින සතුරට වඩා. So learn to walk in victory. Don't live defeated lives. ඉතින් දැන් අපි ජයග්‍රහණය ඉගෙන ගනිමු. God පරාජිතව නොසිටිමු. God in Christ has saved you for victory, not for defeat. දෙවියන් වහන්සේ තුල ක්‍රිස්තුස් වහන්සේ තබලා තියෙන්නේ ඔබට ජයග්‍රහණය ලබන පිණිසයි. So learn how to walk in victory. ඉගෙන ගන්න කොහොමද අපි ජයග්‍රහණය කරන්න කියලා. Amen. ආමේන්. Let us pray. Let us pray. හොඳයි අපි යාඥා කරමු. Our Heavenly Father, we thank you because you are the one who gives us the victory. ස්වර්ගයේ වැඩ වසන දෙවි පියාණන් අපි ඔබ වහන්සේට ස්තුති කරනවා. ඔබ වහන්සේ ජයග්‍රහණය දෙන නිසා.
Thank you that you have great plans for each one of us. ස්තුතියි ස්වාමිනේ ඔබ වහන්සේට උසස් වූ අදහස් අපි ගැන තිබෙන නිසා. And your plans for us are plans of victory, not defeat. ඔබගේ සැලැස්මවල් ජයග්‍රහණයේ සැලැස්මවල් පරාජය සැලැස්මවල් නෙවෙයි. Lord, thank you because you show us the way to walk in victory. ඔබ වහන්සේට ස්තුතියි ඔබ වහන්සේ මාර්ගයේ ජයග්‍රහණයේ මාවත් අපිට පෙන්වන නිසා. Help us to take seriously your words. ස්වාමිනේ ඔබ වහන්සේගේ වචනය අපිට තදින් ලබා ගන්නට උපකාර කරමැනවා. ස්ථීරව. Help us to remember and know your promises. මතක තබා ගන්න අපිට උදව් කරමැනව ඔබ වහන්සේගේ පොරොන්දු. And to trust you every day in every situation. විශ්වාස කරන්න සෑම දිනපතාම ජීවිතය තුළ. Help us to be serious with your word. ඔබ වහන්සේගේ වචනය ස්ථීරව සිටින්න උදව් කරමැනව. And study it every day and do what it says to do. ඉගෙන ගන්න අධ්‍යයනය කරන්න ඔබ වහන්සේ කියලා තියෙන දේවල් කරන පිණිස. Keep the word of God in our hearts and obey it. ස්වාමීන් වහන්සේගේ වචනය උන්වහන්සේගේ වචනය අපේ හදවතේ තැබුව මැනව. And Lord, don't allow us to be afraid whatever situation we may face in this life. ඊයරනේ අපි කොයි ආකාරයේ තත්ත්වවලට මුහුණ දුන්නත් බය වෙන්න ඉඩ නොතිබුව මැනව. But help us to stand, to be strong, to be courageous. උපකාර කර මැනව අපිට ශක්තිමත්ව සිට ගන්න පිණිස. And we want to thank you because you give us the victory. ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමීනි ඔබ වහන්සේ අපිට ජයග්‍රහණය දීලා තියෙන නිසා. Help us, Lord, to take seriously what you say and put it in practice in our life. ඔබ වහන්සේ කියලා තියෙන දේ බරපතලව අපේ ජීවිතේට ලබා ගන්නට ඒවා අපි අරගෙන ක්‍රියාවට යොදවන්නට උදව් කර මැනව. And Lord, we want to see victory after victory in our life. ස්වාමීනි ජයග්‍රහණය අපේ ජීවිතවලට අපි දකින්න කැමතියි ස්වාමීනි උපකාර කර මැනව ඒ සඳහා. And you will receive the glory. ඔබ ස්වාමීන් වහන්සේගේ මහිමය ඔබ වහන්සේට අත් වේවා. We pray in the name of our Lord Jesus Christ. අපි යාඥා කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. Amen, amen, amen. ආමේන්. ආමේන්. Amen. Let us also pray for the situation that we live these days. කාලයේ මේ තත්ත්වය මේ තිබෙනා වූ දේ ගැන අපි යාඥා කරමු අපි අවට. Praise God, the situation with the coronavirus COVID-19 is getting better and soon we will be able to start meeting again, I hope, soon. කොරෝනා වෛරසය ස්වාමිනී ටික ටික නැති වෙන නිසා අපි වහන්සේට ස්තුති කරනවා. ඒ වගේම අපිට නැවතත් එකතු වෙන්න අවස්ථාව සලසා දෙන්න යන නිසා ස්තුති කරනවා. We thank God that He has heard our prayers and He is stopping this disaster and He is stopping the spreading of this virus. ස්තුති කරනවා ස්වාමිනේ වහන්සේ අපේ හඬට ඇහුම්කන් දුන්න නිසා මේ වෛරසය පැතිරී යන එක වළක්වලා තියෙන නිසා ස්තුති වේවා. And we pray that soon we'll meet together in our church building and worship the Lord together physically as spiritually. අපි යාඥා කරනවා ස්වාමිනේ නැවතත් අපිට එකමුතුව අපේ සභා ගොඩනැගිලිවල අපි ශාරීරිකව එකට මුණ ගැහෙන්න වහන්සේ අවස්ථා සලසා දෙන නිසා. So let us pray. Let us pray. යාඥා කරමු අපි. Heavenly Father, thank you for hearing all our prayers. ස්වර්ගයේ වැඩවසන දෙවියන් වහන්සේ අපේ වහන්සේට ස්තුති කරනවා අපේ යාඥාවලට අනුකම් දෙන නිසා. Thank you that slowly you are putting an end to this virus, to this spreading of this disease. ස්වාමිනේ ඔබ වහන්සේ හිමින් මේ වෛරස් එක හැමෝටම නොයන පිණිස නවත්තන නිසා ස්තුති කරනවා. And as slowly we are going back to the ways of life we used to have before.
එමින් අපි අපේ ජීවිත රටාවට නැවතත් කලින් ජීවන රටාවට ඇතුල් වෙන නිසා ස්තුති කරනවා. Lord, keep protecting us. ස්වාමිනී අපිව රැකගත මැනව. And help us to be able to meet soon in our church building and worship you together. උපකාර කර මැනව නැවතත් ස්වාමිනී අපිට අපේ සභා ගොඩනැගිලි තුල රැස් වෙන්නට හමු වන්නට අවස්ථාව දුන්නු මැනව. And rejoice by seeing each other. ප්‍රීති වෙන්න සැලැස්වුව මැනව අපි එකිනෙකාව දකිමි. Lord, help us all to learn from what happened these days and know what your plans are for the future. ස්වාමිනී මේ සිදුවෙන සිදුවීම් හරහා අපිට ඉගෙන ගන්න මේ දේවල් වලින් ඉගෙන ගන්න මතක් කරන්න ඒ සැලැස්වුව මැනව. And again we want to declare that you are in control. නැවතත් ස්වාමිනී අපි ප්‍රකාශ කරනවා ඔබ වහන්සේ පාලනයේ සිටිනවා. And we want to say that we trust you. අපිට කියන්න ඕනේ ස්වාමිනී අපිට විශ්වාසයි ඔබ වහන්සේට. In the name of Jesus. යේසුස් වහන්සේගේ නාමයෙන්. Amen. Amen. ආමේන්. Amen. Just before closing, I would like to read from the book of Numbers, Numbers chapter 6, verses 24, 25 and 26. ගණන් කතාවේ 6 26. හොඳයි ගණන් කතාවේ 24 සිට 26 කියවන්න යනවා. No. Numbers 6, verses 24 until 26. ගණන් කතාවේ 6 23 සිට 26. The Lord bless you and keep you. The Lord make his face shine upon you and be gracious to you. The Lord turn his face towards you and give you peace. ගණන් කතාව 6 23 සිට 26. No, 24. ස්වාමින් වහන්සේ නුඹට ආශිර්වාද කොට නුඹ ආරක්ෂා කරන සේක්වා. ස්වාමින් වහන්සේගේ සුවකී මුහුණ නුඹ කෙරෙහි බබලවා නුඹට කරුණා කරන සේක්වා. ස්වාමින් වහන්සේගේ මුහුණ නුඹ කෙරෙහි ඔසවා නුඹට සමාදානය දෙන සේක්වා. ආමේන්. Amen. Amen. God bless you. Yesu bihidai. Jai Masi. Jai Masiki.